අයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුපුරුදු පරිදි ඔබ එක්වන්නේ ස්පෝර්ට්ස් පැවිලියන් with ධනුෂ් කරවින්ද වැඩසටහනත් සමග. ඉතින් හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන්ට ඉතාමත්ම වැදගත් දවසක් බවට පත් වෙනවා. මේ දවස්වල ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරක නිරත වෙනවා. පළමු එක්දින තරඟය පැවැත්වෙනවා ඩකායි මීර්පූරි ශරේ බංගලා ක්‍රීඩාංගණයේ. ඉතාමත්ම වාසනාවන්ත ක්‍රීඩාංගණයක්. ශ්‍රී ලංකාවට 2014 2020 ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු ක්‍රීඩාංගණය තමයි මෙම ක්‍රීඩාංගණය ශරේ බංගලා ක්‍රීඩාංගණය. ඉතින් හෙට තරඟයේ ශ්‍රී ලංකාව මොන වගේ උපක්‍රමද භාවිතා කරන්න ඕනේ, කණ්ඩායමේ සංයුතිය මොන වගේද, එතකොට ශ්‍රී ලංකාව කණ්ඩායමක් විදියට මොනවද කරන්න ඕනේ, මේ ගැන කතා කරන්න තමයි අද අප සූදානම් වන්නේ. ඒ සඳහා කැඳවා ගත්තා ශ්‍රී ලංකාව බී කරපු විශිෂ්ට තුන්නිරියව් ක්‍රීඩකයෙක් ජයන් මුබාරක්. දැන් ඔහු මේ කාලේ වැඩ කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවා විදියට. ජයන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් දනුෂ්ක. අයිබෝන්. දැන් අද පස්සරුවේ තිබුණා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සහභාගී වුණු නැත්නම් මේ එක්දින ක්‍රිකට් නායකයා සහභාගී වූ කුසල් ජනිත් සහභාගී වූ මාධ්‍ය හමුවේදී ඔහු කුසල් මුලින්ම කිව්වේ මේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක්, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්, ඒ වගේම තමයි බෝලිං ඕල් රවුන්ඩර් කෙනෙක් එක්ක තමයි මේ තරඟයට යනවා කියලා. දැන් අපේ කණ්ඩායම් බැලුවම ඉතාමත්ම අසිරු කාර්යයක් බවට පත් වෙලා තිබෙනවා 11 දෙනා තෝරා ගැනීම. ජයන්ට අනුව කවුද හෙට තරඟේ ක්‍රීඩා කරන්න සුදුසුකම් ලබයි කියලා ජයන් හිතන්නේ? මම හිතන්නේ දනුෂ්ක දැන් කුසල්ලුත් කිව්වේ සාමාන්‍ය ක්‍රිකට් කණ්ඩායමක සංයුතිය තමයි. ඒ කියන්නේ වේග පන්දු යවන්නේ දෙදෙනෙක්, ස්පෙෂලිස්ට් ස්පිනර් කෙනෙක්, හරි ස්පිනර්ස්ලා දෙන්නෙක්. අපිට මම හිතන්නේ හොඳ දෙයක් තමයි අපි ඕල් රවුන්ඩර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ස්පින් බෝලිං ඕල් රවුන්ඩර්ස් සහ ෆාස්ට් බෝලිං ඕල් රවුන්ඩර්ස්ලා. දසුන් ශානක ඉසුරුදාන දෙදෙනාටම පන්දුවට පහර දෙන්න පුළුවන්. සාමික කරුණාරත්නත් තුන්ගිරියව ක්‍රීඩකයෙක්. ඒ වගේම ධනංජය ඩිසිල්වා, වනිදු හසරංග. එහෙනම් නායකයෙක් හැටියට ගත්තම කුසල් ජනිත්ට තියෙන ඔප්ෂන්ස්, බෝලිං ඔප්ෂන්ස් ඔහුට ගොඩක් තියෙනවා. ඒතර ටීම් එක බැලන්ස් කරගන්න මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන එක නැහැ. ඒක ගොඩක් විකට් එක මත අනුවයි ප්‍රතිවාදී පිළ මත අනුව තමයි තීරණය රඳා පවතින්නේ. ඒ පන්දු යවන්න, විශේෂයෙන් වේග පන්දු යවන්න එක්ස්ට්‍රා පේස් එක, වැඩිපුර වේගයක් තියෙන දුෂ්පන්ත ශමීරව ගස්සනවද නැත්නම් බම්බතින් වේග පන්දු යවන්න විනුර ෆර්නෑන්ඩෝ ගස්සනවද? එතකොට අපිට සමහර විට ඉසුරුයි විනුරයි බම්බතින් යවන දෙදෙනෙක් සිටිනවා. නැත්නම් ශාමික කරුණාරත්න ඒ වගේ පන්දු යවන්නේ භාවිතා කරනවාද කියන ඒක මම හිතන්නේ ගොඩක් අනතිරව මත තමයි ඒක රඳා පවතින්නේ. හැබැයි මම හිතන්නේ පළපුරුද්ද ගත්තම දුෂ්මන්ත චමීරට උන් අවස්ථාවක් දෙයි. එක්ස්ට්‍රා පේස් එකකින් හින්දා මම හිතන්නේ බංග්ලාදේශ පිටිකරුවන්ව පොඩ්ඩක් මැද පන්දුවරවල කඩුල ලබා ගන්න අවශ්‍ය වුණා. දුෂ්මන්තකින් එයාට වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි දැන් අපි දැක්ක පෞගී කාලෙම ජාන් මේ ශ්‍රී ලංකා අවසන් පන්දු වාර 10 විශාල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ලසිත් මාලිංගගේ නොමැතිකම ඒත් එක්කම ඇතිවෙච්ච ගැටලුවක්. මේක තමයි ඇත්තටම තීරණාත්මක පන්දු වාර 10 බවට ශ්‍රී ලංකා ජයග්‍රහණය පරාජය පිළිබඳව තීරණය කරන්නේ. මේකට මොන වගේ සැලසුමක් එක්කද ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරඟයට මුහුණ දෙන්න ඕනේ? මම හිතන්නේ අපේ බංග්ලාදේශ කණ්ඩායමයි එහි තනතිරුව මිර්පුර තනතිරුව ගත්තම ගොඩක් වෙලාවට යෝකර්ස්, වයිඩ් යෝකර්ස්, ස්ලෝ බෝල් තමයි භාවිතා කරන්න වෙන්නේ. ගොඩක් සාමාන්‍ය බවුන්ස් එකයි පේස් එකයි අඩු තනතිරු තමයි එහෙදි ලැබෙන්නේ. මම හිතන්නේ පිළියෙල අපි කරන ප්ලෑන් එකක්. හැබැයි ඒක එක්සිකියුට් කරන එක, මැදට ගිහිලා ඒක ක්‍රියාත්මක කරන එක තව කැලක්. ඒක ගැන කුසල් ජනිත් නායකයෙක් කියලා තිබ්බා. ඩෙත් බෝලිං වල දියුණු වෙන්න අපි පුළුවන් තරම් වැඩිපුර මැච් ගහන්න ඕන කියලා. කොච්චර හොඳ ප්ලෑන් එකක් තිබ්බක් ඒක මැදට ගිහිල්ලා ඒක එතන ක්‍රියාත්මක කරන එක තමයි පළපුරුද්ද තියෙන්නේ. පළපුරුද්ද තමයි ලසිත් මාලිංග අපිට ගෙන දුන්නේ. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී ඉසුරු උදාන තමයි අපිට ඒක කරලා දෙන්න වෙන්නේ. අන්තිම ඕවර් 10 ඔහුගේ T20 පළපුරුද්දත් එක්ක. ඒ සමගම දුෂ්මන්ත චමීර හෝ විනුර ප්‍රනාන්දෝ තේ වැඩේ කරන්න පුළුවන්. නැත්නම් සමහර විට ළඟපන්දු යවන්නේ වනින්දු හසරංගටත් සමහර විට තනතිර අනුව ඩෙත් බෝල කෙනෙක් හැටියට භාවිත කරන්න ඉඩ තියෙනවා. දැන් අපි දැක්කා මේ මාධ්‍යමුවේදී
ප්‍රකාශ කරා කුසල් ජනිත් පෙරේරා ඔව් කඩුල් රකින්නා විදියට ක්‍රීඩා කරනවා කියලා. දැන් එහෙම බැලුවම දැන් ඊයේ තරඟයේදී ලකුණු අතර ඉන්නවා නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් වගේ ගහලා නොදෙවි ක්‍රීඩා කරා. දැන් දික්වැල්ලට ගොඩක් වෙලාවට අවස්ථාවක් නැති වෙයිද මොබා මේ හෙට තරඟයට ක්‍රීඩා කරන්න මේ තත්ත්වයක් උඩ? ඒක ගොඩක් රඳා පවතින්නේ දික්වැලගේ ෆීල්ඩින් මත. මොකද කුසල් ජනිත් කඩුල රකින්න හිට ක්‍රීඩා කරනවා නම් අනිවාර්යෙන් දික්වැල පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කරොත් අනිවාර්යෙන් පන්දු රකින්න ඕනේ. එතකොට අපි දැකලා නැහැ අන්තිම කාලේ දික්වැලගේ පන්දු රැකීම කොහොමද කියලා අපි දන්නවා. ඒ වගේ ක්‍රීඩකයන් සිටිනවා තිලකරත්න ඩෙල්ෂාන් කෞෂල් සිල්වා කුමාර් සංගක්කාර හොඳට කුමාර් සංගක්කාර. ඉතින් ඒ හැකියාව තියෙන ක්‍රීඩකයන් සිටිනවා. ඉතින් මෑතකදී අපි දැකලා නැහැ දික්වැල ෆීල් කරනවා. නමුත් මම හිතන්නේ පැතුම් නිස්සංක අශේන් බණ්ඩාර නිරෝෂන් දික්වැල මම හිතන්නේ ඔය තුන් දෙනාගෙන් දෙන්නෙක්ට තමයි මේ ටීම් එකේ ක්‍රීඩා කරන්න පුළුවන්. අශේන් බණ්ඩාරත් ලකුණු අතර සිටියයි ගහපු තරඟේ පැතුම් නිස්සංක ටෙස්ට් තරඟේ හොඳට ලබාගෙන තිබ්බා. ෆෝම් එකේ ඉන්නවා. ඉතින් ඔව් එතකොට ඒක ඇත්තට මෙතන ඉඳන් හරියටම කියන්න බෑ කවුද ෆෝම් එකේ ඉන්නේ කියලා. ඉතින් ඒ තුන් දෙනාගෙන් දෙන්නෙක් තමයි මම හිතන්නේ 11 ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. දැන් අපේ පිතිකරන සැලසුම කොයි වගේ වෙන්න ඕනේද? පිතිකරන එකේ ඉඳලා 6 වෙනකම් පිතිකරුවන්ගේ ලයිස්තුව මොන වගේ වෙයි කියලාද මුබාරක්ට සාමාන්‍යයෙන් අනුමාන කරන්න පුළුවන් කමක් තියෙනවා? මම හිතන්නේ ආරම්භක පිතිකරුවෝ යුගල ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත් නායකයා. ඉතින් මම හිතන්නේ එතන ලොකු දෙයක් නැහැ කියලා. නම්බර 3 ස්ථානයේ විතරයි කෙනෙක් තීරණයක් ගන්න වෙන්නේ කුසල් මෙන්ඩිස් නම්බර 3ද නම්බර 4ද කියලා. එතන ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට නම්බර 3ට පැතුම් නිස්සංක එනවද නැත්නම් නම්බර 4ට පැතුම් නිස්සංක එනවද කියන එක. මගේ ටීම් එකේ පැතුම් නිස්සංක නම්බර 3 කුසල් මෙන්ඩිස් නම්බර 4. අංක 5 කවුද ක්‍රීඩා කරන්න සුදුසුයි කියලා ඔබ හිතන්නේ? ධනංජයද සිල්වා අංක 5 ස්ථානයේ සුදුසුයි කියලා හිතනවා. මොකද වැඩි පළපුරුද්දක් නැති බැටිං ලයින් අප් එකක්. එතකොට අපේ පළපුරුදු වැඩි ක්‍රීඩකයන් මම හිතනවා වැඩිපුර පන්දු වාර ගානක් ක්‍රීඩා කරන එක හොඳයි කියලා. තරුණ ක්‍රීඩකයන් එකපාරට උඩින් යවන්න නැතුව පළපුරුදු ක්‍රීඩකයන් අතරට අපි කියන්නේ මැදට තරුණ ක්‍රීඩකෙක් දාන එක හොඳයි කියලා. එතකොට කුසල් මෙන්ඩිස් ධනංජය ඩිසිල්වා ඊට පස්සේ අශෙන් බණ්ඩාර හෝ ඔබ කිව්වාගේ නිරෝෂන් දික්වැල්ල ඒක එතන ගන්න වෙන තීරණයක්. දැන් එතකොට දැන් අපි දන්නවා මේ කණ්ඩායමේ සංචිතය ඇතුළේ ඉන්නවා විශ්වවිස නායක දශුන් ශානකත්. ඔහුට අවස්ථාවක් හිමි වෙන එක නැද්ද හෙට තරඟේ ක්‍රීඩා කරන්න? ඔව් අනිවාර්යෙන්. දැන් මම නම්බර 6 වෙනකන් කිව්වේ නම්බර 6ට අශෙන් බණ්ඩාරව දික්කල්ල 7 8 අනිවාර්යෙන් දසුන් ශානක වනිදු හසරංග ඒ ස්ථාන දෙකට එනවා. එතකොට ඒ අනිවාර්ය සමහර වේග පන්දුවන්නන් විදිහට කවුද ක්‍රීඩා කරන්නේ? දුෂ්මන්ත චමීරට අමතරව ඔබට හිතෙන්නේ කවුද? ඔබේ කණ්ඩායමට අනුව කවුද? මම හිතන්නේ ඉස්සුරු උදාන මම හිතන්නේ කණ්ඩායමට එහි මොකද තමයි පළපුරුදු තියෙන ක්‍රීඩකයාට බැට් කරන්නත් පුළුවන්. එතන මේක පන්දු යවන්න දෙදෙනා හැටියට ඉසුරු උදාන සහ දුෂ්මන්ත චමීර හෝ බිනුර ෆර්නෑන්ඩෝ මම එතන මම හිතන්නේ ඒක ෆෝම් එක බලලා තමයි තීරණය ගන්න වෙන්නේ. ඊට අමතරව දඟපන්දු යවන්නෙක් ක්‍රීඩා කරන්න වෙයි අකිල ධනංජය හෝ ලක්ෂාන් සඳකන්. ඒකත් ෆෝම් එක අනුව තමයි මේක පාට කියන්න බෑ. දෙන්නම අපි දැකලා නැහැ මෑතකට ක්‍රීඩා කරනවා. අපි දන්නවා බංග්ලාදේශ පිතිකරුවන්ගේ ගත්තම මේ ජහන් මේ වමත් පිතිකරුවෝ ගණනාවක් ඉන්නවා. මේින්ද මේ දඟපන්දු යවන්නන්ගේ වැඩි අවස්ථාව තියෙනව නේද? මේ අකිල ධනංජයට වැඩි අවස්ථාවක් තියෙනව නේද? ඔව් අකිල ධනංජයට අවස්ථාවක් තියෙනවා. එකම දේ අපි දන්නවා ධනංජය ඩිසිල්වා සිටිනවා ඕෆ් ස්පින් දාන වනිදු හසරංග ඉන්නවා ලෙග් ස්පින් ගුග්ලි පන්දයවන. ඉතින් ලොකු එකම දේ අකිල ධනංජය ප්‍රැක්ටිස් මැච් එකේ එච්චරම ෆිගර්ස් දැක්කම එච්චර හොඳට බෝල් කරලා තිබෙන්නේ නැහැ. දෙකම මට ලොකු වෙනසක් නැහැ. හොඳට පන්දයවන එක්කෙනා හෙට තරගයේ ක්‍රීඩා කර යුතුයි කියලා මම හිතනවා.
දැන් ඒ වගේම තමයි ජයන් මේ දැන් ධනතීරු ඉතාමත්ම වැදගත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මුල්වරට තමයි අද රාත්‍රී කාලයේදී පෙරපුණුවීම් වලට සහභාගී වෙන්නේ ප්‍රථම වතාවට. දැන් මේ පින්න රාත්‍රී කාලයේ වැටෙන පින්න ඉතාමත්ම තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා මේ විශේෂයෙන්ම එක්දින තරඟවලදී මේ රාත්‍රී දිවා රාත්‍රී තරඟවලදී. දැන් මේ තත්ත්වය ඔබත් ක්‍රීඩා කරලා ඇති මේ ක්‍රීඩාංගණයේදී කොහොමද අනිවාර්යෙන් මේක අපි කළමනාකරණය කරගන්න ඕනේ? මම හිතන්නේ මේ අවස්ථාව අපි පුළුවන් තරම් ප්‍රැක්ටිස් අන්ඩර් ලයිට්ස් ප්‍රැක්ටිස් කරන්න තියෙන අවස්ථාව හොඳටම අත්හදා බලා ගන්න ඕනේ. පන්දුව කොහොමද හැසිරෙන්නේ, තනතිරු කොහොමද හැසිරෙන්නේ, අවුට්ෆීල්ඩ් එක කොච්චර දුරට පින්නේ බලපානවද කියන එක. ඒ වගේම පන්දු යවන්නනුත් හුරු වෙන්න ඕනේ. සමහරවිට පින්න තියෙනවා නම් තත බෝලෙන් පන්දු යවන්න. එතකොට සමහරවිට අපි කිව්ව ස්ලෝ බෝල් එක ඩෙත් ඕවර්ස් වල පාවිච්චි කරන්න බෑ පන්දුව තෙතන. එතකොට වැඩිපුර අපි යෝක පන්දු වලට තමයි අපි යන්න ඕනේ. ඒ වගේම රිස්ට් ස්පිනර්ස්ලා සඳකන් වනින්දු ඔවුන්ටත් පන්දු අල්ල ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. සාමාන්‍යයෙන් රිස්ට් ස්පිනර්ස්ලාට තත බෝලේ ග්‍රිප් කරන්න අමාරුයි ෆින්ගර් ස්පිනර්ස්ලාට වඩා. එතනදිත් සමහරවිට මම දන්නේ ඒක සිලෙක්ෂන් එකට එන තරම් බලපායිද කියලා එච්චර ගොඩක් පින්න තිබ්බොත් සමහර වෙලාවට ලක්ෂාන් සඳකන් වෙනුවට අකිල ධනංජය පින්න හින්දා ක්‍රීඩා කරන්න සුදුසුයි කියලා හිතන්න පුළුවන්. නැති වුණොත් සමහර වෙලට වේග පන්දු යවන්නගෙම යන්න අවස්ථා තියෙනවා. හැබැයි ඒක බලන්න නැතෝ කියන්න අමාරුයි පින්න කොච්චර දුරට සාධකයක් වෙයිද කියලා. දල වශයෙන් සාමාන්‍යයෙන් ශරයි බංගලා ක්‍රීඩාංගණයේ තියෙන තනතිරුව ගැන ඔබට අවබෝධයක් ඇති. සාමාන්‍යයෙන් මොන වගේ හැසිරීමක්ද තියෙන්නේ මේ එක්දින තරඟවලදී මේ ශරයි බංගලා ක්‍රීඩාංගණයේ තියෙන තනතිරුව සාමාන්‍ය වශයෙන් ගත්තොත්? සාමාන්‍යයෙන් ගත්තොත් පිතිකරණයට කියන්නේ අමාරු නැති තනතිරුව. හැබැයි බවුන්ස් එක පොඩ්ඩක් අඩුයි, පේස් එකත් පොඩ්ඩක් අඩුයි. පන්දු යවන්නන්ට කඩලු ලබා ගන්න තියෙන අවස්ථා අඩුයි. නමුත් ලකුණු රැස් කර ගැනීමේ වේගය අඩාල කරගන්න පුළුවන්. හොඳ පන්දු යවන්නන්ට හොඳ ෆීල්ඩ් එකක් හදාගෙන කඩුල්ල එක පැත්තක බෝල් කරොත් ලකුණු අඩු කර සීමා කර තියාගන්න පුළුවන්. විශේෂයෙන් වේගය අඩාල කරලා පන්දු යවන්නන් සිටියොත්. එකම වෙනස වෙන්නේ පින්න රෑ දෙවනි භාගයේදී පින්න සාධකයක් වුණොත් එතකොට දෙවනි භාගෙත් සමහරවිට බැක් කරන්න ලේසි වෙනවා. අර තන තීරුවේ අවුට්ෆීල්ඩ් එකේ මන්දගාමී ස්වරූපය වෙනස් වෙලා පන්දුවට පිටතට පන්දු හොඳට පැමිණෙන්න පුළුවන් සෙකන්ඩ් හාෆ් එකේදී. ඒ වගේම තමයි පන්දු යවන්නන්ට පන්දුව අල්ලා ගැනීමේ දුර්වලතාවයත් පිටිකරුවන්ට වාසිදායක වෙන්න පුළුවන් නේද? ඔව් ඒක වාසිදායක අනිවාර්යෙන් වාසිදායක වෙනවා. පළවෙනි තරඟේ ඉතින් ওই ප්‍රශ්න ටික ඔක්කොම එනවා. ටොස් එක දෙන්න බැට් කරන්නද බෝල් කරන්නද මොන 11 තෝරගන්නද ඊට පස්සේ ඉස්සෙල්ලා බැට් කරොත් මොන වගේ ටෝටල් එකක්ද බෝඩ් එකට දාන්න ඕන 230ද 250ද 280ද තත බෝල් එකකින් අපිට කොච්චරක් ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්ද? ඒතට ඒ සාධක ටික ඔක්කොම මම හිතන්නේ පළවෙනි තරඟය ක්‍රීඩා කරන් පස්සේ තමයි ඒ ටික දැනගන්න ලැබෙන්නේ. දැන් මේ අලුත් ක්‍රිකට් එකත් එක්ක නැත්නම් මේ අලුත් එක්දින ක්‍රීඩාවත් එක්ක පන්දු වාර 10 ඉඳලා 40 වෙනකන් ඉතාමත්ම තීරණාත්මක වෙනවා කඩළු ලබා ගැනීම සහ ලකුණු ලබා ගැනීම පිතිකරණ යෙදෙද්දී ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වාගෙන යාම. මේකට මොන වගේ ප්ලෑන් එකක් එක්කද ශ්‍රී ලංකාව එන්න ඕන? මම හිතන්නේ එක්දින ධනුෂ්ක කිව්වා වගේ හරියටම එක්දින තරංගවල කණ්ඩායම් ගොඩක් ඒක කොටස් දෙකකට කඩනවා. මුල් ඕවර් 30 සහ අන්තිම ඕවර් 20. මුල් ඕවර් 30 කඩළු අතේ තියාගෙන 30ක් වෙනකන් යනවා. ඊට පස්සේ අන්තිම ඕවර් 20 T20 එකක් වගේ ක්‍රීඩා කරද්දී අන්තිම ඕවර් 20ට ලකුණු 140ක් වගේ සංඛ්‍යාවක් ටාගට් කරනවා අන්තිම ඕවර් 20ට. එතකොට ඒ සිටුේෂන් එකෙන් ගැලවෙන්න මැද පන්දු ඕවරවල කඩළු ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට දඟ පන්දු යවන්නන්, වේග පන්දු යවන්නන් අපි හැමතිස්සෙම කඩළු ලබා ගන්න ත්‍රෙට් එකක් පිටිකරුගේ මනසට හැමතිස්සෙම අපි දෙන්න ඕනේ ඔබව දවා ගන්න අපි උත්සාහ කරනවා කියලා. ඒ වගේම අපි දන්නවා මැද ඕවර් ටිකේ ක්‍රීඩකයන් 5 දෙනෙක් යාට 30 සීමාව ඇතුළ සිටිය යුතුයි. ඒතර පන්දු යවන්නන්ට එක පොඩ්ඩක් අසීරු කාර්යයක්. මොකද කඩළු ලබා ගන්න පන්දු යවන්නත් ඕනේ. ඒ වගේම වැඩිපුර ලකුණු දෙන්නත් බෑ. ඒතර මම හිතන්නේ එතන තමයි
පන්දු යවන්නන් මත තමයි ගොඩක් වෙලාවට දැන් එක්දින තරඟවල ජය පරාජය තීරණය වෙන්නේ එතනදී. ඒ වගේම එක නවත්තන්න නම් එහෙනම් අපිටත් පුළුවන් වෙන්න ඕනේ ඒ විදිහටම අන්තිම ඕවර් 20ට ලකුණු 140ක් වගේ ගන්නක් එලවන්න. ඒකට T20 ආකාරයේ ක්‍රීඩා කරන්න පුළුවන් අන්තිම ඕවර් 10ට ලකුණු 80ක් 4/6ක් එල්ල කරන්න පුළුවන් පිටිකරුවන් අපේ අතර සිටියුවේ මම හිතනවා අපේ කණ්ඩායමේ මේ වගේ ක්‍රීඩකයන් සිටිනවා කියලා. හැබැයි එවැනි ක්‍රිකට් තරඟයකට අපි පුහුණු වෙලා සූදානම් විය යුතුයි. දැන් විශේෂයෙන් බංග්ලාදේශ කණ්ඩායම ගත්තම මේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ ගණනාවක්ම ඉන්නවා. විශේෂයෙන්ම සකීබ් අල් හසන්, එතකොට මුෂ්ෆිකර් රහීම්, මොහමුදුල්ලා, ඒ වගේම තමයි නායක තමීම් ඉක්බාල්. විශේෂයෙන්ම මේ අත්දැකීම් බහුල කණ්ඩායමක් එක්ක මුහුණ දෙද්දී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා පොඩ්ඩක් පසුපසින් දින්නේ මේ තරඟේ නැත්නම් ඉදිරියෙන් ඉන්නවද? ජයන්ට හිතෙන්නේ මොකක්ද? මම හිතන්නේ පළපුරුද්ද පැත්තෙන් අඩු වුණාට මම දැන් ටැලන්ට් එක පැත්තෙන් ලොකු අඩුවක් මට පේන්නේ නැහැ. අපේ හොඳ පිටිකරෙන් ඉන්න හොඳ all-rounders ලින්නට කණ්ඩායමක් හැටියට ගත්තොත් හොඳ සංයුතියක් තියෙන බැලන්ස් කණ්ඩායමක් අපිට තරගයට ඉස්සරහට දාන්න පුළුවන්. පළපුරුද්ද කියන එක මම හිතන්නේ අපිට ඒක අපිට බය නැතුව කියන්නේ nothing to lose mentality එකෙන් අපිට ක්‍රීඩා කරන්න පුළුවන්. ඉසුරු දාන මම හිතන්නේ එක ඉන්ටර්වියු එක කියලා තිබ්බ මේ අපිට බය වෙන්න දෙයක් නැහැ. පීඩනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම මත කියලා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වගේ සිටුේෂන්ස් වල තමයි අපි හොඳටම කරන්නේ. අපිට පීඩනයක් නැති තරුණ ක්‍රීඩකයන්ට බය නැතුව ගිහිල්ලා උන්ගේ natural game එක ක්‍රීඩා කරන්න පුළුවන් නව නායකයෙක් ඉන්නේ. මම හිතන්නේ පීඩනයක් නැති එක මම හිතන්නේ අපිට මේ තරගාවලිය හොඳ දෙයක් වෙයි කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේශය හමුවේ එක්දින තරගාවලියක් කිසිම කාලයක පරාජයට පත් වෙලා නැහැ මෙතෙක් කල් එක්දින තරඟ බිමේදී. දැන් මේ පීඩනය නැද්ද ශ්‍රී ලංකා මේ යවුන් කණ්ඩායමට ඔබ හිතන විදිහට? නැහැ. ඒකත් මම හිතන්නේ පරපුරේ තිබ්බ හොඳ දේවල් නරක දේවල් අපි කියන්නේ baggage past baggages මේ අලුත් ජෙනරේෂන් එකට නව පරපුරට carry forward වෙන්නේ නැහැ. හොඳ දේවල් carry forward වෙන්නේ නැහැ, නරක දේවල් carry forward වෙන්නේ නැහැ. ඒ හින්දා මම හිතන්නේ පසුගිය තරඟාවලි වල අපි බංග්ලාදේශ වල පෙරදිලා නැහැ. ඒ හින්දා අපි පරිදින බෑ කියන ප්‍රශ්න එකක් නැහැ කියලා. මොකද ඒ කණ්ඩායම් වල මේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඉඳලා නැහැ. ඒ හින්දා මම හිතන්නේ පීඩනය මෙතනට එන එකක් නැහැ කියලා. පිටිකරුවන් විදිහට ගත්තම බංග්ලාදේශයේ මා කලින් කියපු පිටිකරුවෝ ඉන්නෝ මේ බංග්ලාදේශ කණ්ඩායමේ. අපි ඇත්තටම සකීබ් අල් හසන් එනවා කියලා කියන්නේ බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් ස්වාභිමත් වෙනවා. ඔහුට එරෙහිව නැත්නම් ඊට අමතරව තමීම් ඉක්බාල්ට එරෙහිව ආරම්භයක් ලබා නොදෙන්නට අපි මොකක්ද කරන්න ඕනේ? මුබා පළමු පන්දු වාර කීපෙදී විශේෂයෙන්ම බංග්ලාදේශ පිටිකරුවන්ට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමේ බැටිං ලයින්අප් එක ගත්තොත් මම හිතන්නේ උඩ පිටිකරුවන් සිව් දෙනාම වමත් පිටිකරුවන්. ආරම්භක පිටිකරුවන් දෙදෙනා තමීම් සහ ලිතන්. එන මම හිතනවා විශේෂයෙන් තමීම් මෙරෙහිව දගපන්දු යවන්නේ මුල් පන්දු වාර 10 භාවිත කර හැකි කියලා ධනංජ ඩිසිල්වා අකිල ධනංජ කියලා. ඉතින් ඒ ඔප්ෂන් එක මම හිතන්නේ අපිට භාවිත කරන්න පුළුවන්. ශකීබ් අල් හසන්ගේ ත්‍රෙට් එකත් මම හිතන්නේ දඟපන්දු යවන්නන්ගෙන් අපු ගමම දඟපන්දු යවන්නන්ගෙන් අපිට ඔහුට පන්දු යවන්න පුළුවන් කියලා. ඒ වගේම ඔහුට පීඩනයක් දෙන්න ඕනේ මුලින්. අනිවාර්යෙන් පීඩනයක් දෙන්න ඕනේ. අනිවාර්යෙන් බංග්ලාදේශ සෑම පිටිකරුවෙක්ට මම හිතන්නේ පීඩනය දෙන්න ඕනේ. වේග පන්දු යවන්න එක්කවත් මම හිතන්නේ හැමතිස්සෙම අපි විශේෂයෙන් ශකීබ්ට තමීම්ට ස්ලිප් ට්‍රේඩ් එකක් තියාගෙන ඉන්න ඕනේ. අපේ දකුණතෙන් වේග පන්දු යවන කට්ටිය ලෙෆ්ට් හෑන්ඩ් එකේ ඇඟ හරහා පන්දු යවන්නේ. ඉතින් මැද පන්දු වල උනත් මම හිතන්නේ ස්ලිප් ට්‍රේඩ් එකකින් තියාගෙන යන්න පුළුවන් නම් හොඳයි. හැමතිස්සෙම කඩුල ලබා ගන්න පිටිකරුවෙක්ට පීඩනය දෙන විදියට අපි පන්දු යවන්නත් ඕනේ. ඒ විදියට කඩුල ලකින්නන් යොදවන්නත් ඕනේ. දැන් හෙට තමයි මේ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ නව නායකයා විදියට. ඔහු
ඔහු ගැන මේ ජයන් මොකද හිතෙන්නේ මේ ඔහුගේ නායකත්වය යටතේ මේ තේරීම් කමිටුව කියලා තියෙනවා මේ තරඟාවලි දෙකකට තමයි මේ කුසල් ජනිත්ව බලන්න කියලා. නමුත් මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රමිකව ඉදිරියට යනවා නම් දීර්ඝකාලීනව කණ්ඩායමේ නායකයෙක්ට බලාපොරොත්තු දෙන්න ඕනේ. එහෙම දීර්ඝකාලීනව යනවා නම් මොබා හිතන්නේ මොකක්ද මේ අලුත් නායකත්වයේ සහ කුසල් මොන වගේ දෙයක් කරයිද ශ්‍රී ලංකා කණ්ඩායමට? මගේ මතය නම් තරඟාවලි දෙකකින් නායකයෙක්ව තෝරගන්න බෑ. නායකයෙක් කියන්නේ ක්‍රීඩකයෙක්ගේ දස්කම් වුණත් තරඟාවලි දෙකකින් අපිට 100ක් කියන්න බෑ. මොහු මේ ස්ථානයේ සුදුසුයි කියන එක. ක්‍රීඩකයෙක්ගේ හැකියාවකින්. ඒතර නායකයෙක්ගේ හැකියාව තරඟාවලි දෙකකින් අපිට කිසිසේත්ම අපිට බලා ගන්න බෑ. විශේෂයෙන් මේ වගේ කොවිඩ් වාතාවරණයක අපි ක්‍රීඩා කරලා කණ්ඩායමක් එළියට යද්දී ඒක කණ්ඩායමේ ජය පරාජය නායකයාගේ බලපෑම නිසා කියලා අපිට මොන වෙලාවකවත් කියන්න බෑ. ඒකට මම හිතනවා ඊට වඩා හොඳ දෙයක් තමයි අපිට නායකයාට කියන්න නැතුව අපි වට තරඟාවලි දෙකයි දෙන්නේ. මේ දෙකේ අපි අනිවාර්යෙන් අපිට රිසල්ට්ස් පෙන්වන්න ඕනේ කියලා. ඊට වඩා හොඳයි නායකයාටත් පොඩි කොන්ෆිඩන්ස් එකක් දුන්නා නම් බය නැතුව වගේ තීරණ ගන්න. මම කැමති ලංකාවේ ක්‍රිකට් නායකයා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ටේක් හෝල්ඩර් කෙනෙක්, බාරකරු කෙනෙක් හැටියට අපි මේ ඔහුව සලකනවා නම් නායකයාට අපි පුළුවන් තරම් බලතලක් දෙන්න ඕනේ. ස්පෙෂලි ස්කොඩ් සිලෙක්ෂන් එකේදී, ටීම් සිලෙක්ෂන් එකේදී මම දකින හැම සාර්ථක කණ්ඩායමක අනිත් රටවල් වල විරාට් කෝලි, ස්ටීවන් ස්මිත්, ඩෙවින් මෝගන් උන්ගේ නායකයා තමයි එතන මේන් ඩිසිෂන් මේකර්. ඒකට අපි නායකයාව සලකා බලන්නේ නිකන් තව ක්‍රීඩකයෙක් හැටියට. මම හිතන්නේ නායකයාට අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට අපි මීට වඩා ලොකු ස්ථානයක් දෙන්න ඕනේ. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් විශාල කතාබහක් තියෙනවා මුබා. දැන් මේ ටෙස්ට් තරඟාවලියට පෙරත් මේ තත්ත්වය ආවා. දැන් එක්දින තරඟාවලියට පෙරත් ඇවිල්ලා තියෙනවා. ක්‍රීඩකයින් කියනවා උන්ට ලකුණු ලබා දුන්නු ක්‍රමවේදේ නැත්නම් උන්ගේ ලකුණු උන්ට කොහොමද ලැබුණේ කියලා කියන්න කියලා. දැන් මේ ප්‍රශ්නේ ආයේ මේ තරඟාවලියක් මුල තිබිලා පටන් ගන්නවා. ඒ වගේම තමයි කුසල් ජනිත් පෙරේරා අද පැවති මාධ්‍ය හමුවේදී කිව්වා මේක යම් ප්‍රශ්නයක් තමයි ඔවුන්ට යම් මානසිකව යම් පීඩාවක් තියෙනවා කියලා. මොබා හිතන්නේ මොකක්ද මේක ගැන කරන්න ඕනේ? මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කඩිනම. අනිවාර්යෙන් විසඳගන්න ඕනේ. මොකද ක්‍රීඩකයන්ව තරගයට හරි තරඟාවලියකට අපිට ඉදිරිපත් කරන්න බෑ. උන්ගේ කොන්ට්‍රැක්ට් ප්‍රශ්න වලින් තියෙද්දි පාලනය පැත්තෙන් ගත්තම මම හිතන්නේ මේකට කලින් විසඳ ගන්න තිබ්බ ප්‍රශ්න මම දන්න කාලෙම හැම අවුරුද්දෙම කොන්ට්‍රැක්ට් වලට ආවම හැම අවුරුද්දෙම ප්‍රශ්න වෙනවා. ඔක මාර්තු වල අස්සම් කරන්නේ නැති එක අන්තිමට අස්සම් කරද්දී මාස 4ක් 5ක් 6ක් පස්සට යනවා. ඒකට ඒක ඒ වගේ වාතාවරණයක් තියෙන එක සුදුසු දෙයක් නෙමෙයි. හැම පැත්තෙම ගත්තොත් ක්‍රීඩකයන්ට හොඳත් නැහැ, පාලකයන්ට හොඳත් නැහැ, පුහුණුකරුන්ටත් හොඳ නැහැ. පුහුණුකරුත් දන්නේ කාත් එක්කද අපි වැඩ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ප්‍රේක්ෂකයන් ගත්තම ඔවුන් දන්නේ ඊටසේ නිකන් ක්‍රීඩකයන්ගේ නම් වෙයි පාලකයන්ගේ නම් වෙයි නිකන් සෝෂල් මීඩියා එකේ එහෙට මෙහෙට තල්ලු වෙනවා. ඊට වඩා මේක ඉක්මනට විසඳ ගන්න ඕනේ. එක හොඳ දෙයක් තියෙනවා සිලෙක්ටර්ස්ලයි දැන් ටොම් මූඩිත් ඇවිල්ලා මේ කොන්ට්‍රැක්ට් ටික හැදුනේ කොහොමද කියන එක ඉදිරිපත් කළා තියෙනවා. කතා කරන්න අවස්ථාවක් තියෙනවා ක්‍රීඩකයන්ට සිලෙක්ටර්ස්ලත් එක්ක ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක. මම හිතන්නේ ෆස්ට් ටයිම් ලෝයර් කෙනෙක් කවරේ ක්‍රීඩකයන් නියෝජනය කරලා එක්කෙනෙක් ඉදිරිපත් වෙලා ක්‍රීඩකයන් වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ඉතින් ඒක අපි පදනම කරගෙන ඉදිරියට අපි යන්න නම් මේ අදත් මගේ යාළුවෙක් එක්ක කතා කර හිටියේ ඕනෑම සාර්ථක ක්‍රීඩා කණ්ඩායමක රටක සාර්ථක ක්‍රීඩාවක් ගොඩනගන්න නම් කොටස් කරුවන් 5 දෙනෙක් සිටිනවා. එකක් පාලකයෝ, ඔෆිෂල්ස්ලා, ඒ කියන්නේ කෝචර්ස්, පුහුණුකරු, ක්‍රීඩකයන්, මාධ්‍ය සහ ප්‍රේක්ෂකයෝ, ජනතාව. ඒ කොටස් කරුවන් 5 දෙනා එක්ක වුණොත් විතරයි රටේ ක්‍රීඩාවක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මම ලොකෝ කාලයකට දැකලා නැහැ ලංකාවේ ඔය කොටස් කරුවන් 5 දෙනාම එක්ක වෙනවා. ගොඩක් වෙලාවට 5 දෙනා
පැත්තකට අදිනවා අනිත් එක්කෙනාගේ වැරදි අඩුපාඩු පෙන්න අපිට ඉස්සරහට යන්න බෑ. හැබැයි මම හිතන්නේ මෙතන අවස්ථාවක් තියෙනවා අපිට ක්‍රීඩකයන්ට මේක ගිහිල්ලා කතා කරලා සිලෙක්ටර්ස් එක්කයි පාලක මණ්ඩලයත් එක්ක කතා කරලා මම හිතන්නේ දෙපැත්තෙන්ම කරලා තියෙන දේවල් හරි. මොකද පාලක මණ්ඩලයෙන් පැහැදිලිවම කියලා තියෙනවා මේක තමයි ක්‍රයිටීරියා එක කියලා. කොන්ට්‍රැක්ට් එකක් දෙන්න නම්. ක්‍රීඩකයන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි මේ කැටගරිස් වලට කොහොමද දැම්මේ කියන එක. මම හිතන්නේ ඕක निराකරණය කරන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. ඕක ලේසියෙන්ම निराකරණය කරන්න පුළුවන්. කරලා අපි මෙතනින් ඉක්මනට ඉස්සරහට යන්න ඕනේ. මම හිතන්නේ මේක කරගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ හොඳ වාතාවරණයක් තියෙනවා අපිට ඊළඟ වර්ල්ඩ් කප් එක වෙද්දී සාර්ථක කණ්ඩායමක් ගොඩනගා ගන්න. ගිවිසුමට ඇතුළත් කරලා පස්සේ අයින් කරගත්තු සමහර කොන්දේසි අපි දැක්ක මේ සමහර ක්‍රීඩකීන්ව මේ කණ්ඩායමට ගේන්න තේරුම් කමිටුවට පුළුවන් මේ ඕන් අවශ්‍ය නම් මේ ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාවය නැත්නම් කියලා වගේ කොන්දේසියක් තියලා පස්සේ ඒක අකුල ගන්නවා. දැන් මේ වගේ දේවල් තුල මේ ක්‍රීඩකීන්ට අවිශ්වාසය ඇති වෙනව නේද? ඒ වගේ තත්ත්වයන් වල නේද මේ වගේ ප්‍රශ්න ඉතින් ඉදිරියට එන්නේ. මම දන්නවා ධනුෂ්ක පාවිච්චි කරපු වචනේ තමයි වැදගත්ම වචනේ විශ්වාසය. අවිශ්වාසය. අවිශ්වාසය තිබ්බොත් කාටවත් ඉස්සරහට යන්න බෑ. ටීම් එක ඇතුලේ අවිශ්වාසය තිබ්බොත් අපි දැකලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ අපිට එක්කෙනාට එක්කෙනා විශ්වාස නැත්නම් කණ්ඩායමක් හැටියට අපි ඉස්සරහට යන්න බෑ. ක්‍රීඩකයන්ට පුහුණු කරු විශ්වාස කරන්න බැරි නම් කණ්ඩායම ඉස්සරහට යන්නේ නැහැ. ක්‍රීඩකයන්ට පාලක මණ්ඩලය තේරුම් කමිටුව විශ්වාසයක් නැත්නම් අතර ඉස්සරහට යන්න බෑ. ඒකට මේ නීති කොන්දේසි කොන්ට්‍රැක්ට් දාද්දී අපි පුද්ගලයන් අමතක කරලා අපි කොන්දේසි දාන්න ඕනේ. පුද්ගලයන්ම ඔළුවේ තියාගෙන නෑ අපිට මෙයාව දාගන්න ඕන වුණොත් කියලා කොන්දේසියක් දැම්මොත් ඒක කවදා හරි අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒකට පුද්ගලයා උන්ගේ නම් ටික පැත්තකින් තියලා ක්‍රීඩා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මොකක්ද හොඳ අපේ ෆිට්නස් අපේ ඉහළින් තියාගන්නවා නම් එහෙනම් ෆිට්නස් එක සියලුම දෙනාටම සමාන වෙන්න ඕනේ. ඒකත් එක්කම දරුෂ්ක මම හිතනවා අපිට ওই විශ්වාසය කියන එක ඇති කරන්න හරි වර්ධනය කරන්න නම් හොඳ සම්බන්ධතා ඇති කරගන්න ඕනේ. අපි දැන් ඔය කියපු කොටස් කරන් පස්සෙන් අතර එතකොට ඔක්කොටම අපි එක සමානව එකම හැන්දෙන් බෙදන්න ඕනේ. එක්කෙනෙක්ට වෙනස් මිනුම් තිබ්බම අනිවාර්යෙන් අනිත් ක්‍රීඩකයන් පොඩ්ඩක් සැක කරනවා ඇයි මේ වෙන කට්ටියට වෙන විදිහට සලකන්නේ කියලා. ඔබ වැදගත් කාරණාවක් මතු කරා අපේ සාකච්ඡාවේ අවසානයේදී මේ හැමෝටම එකම හැන්දෙන් බෙදන්න ඕනේ කියන කාරණාව ඔබ මතු කළා. ඇත්තම වැදගත් දෙයක් රටක් විදියට හෝ කණ්ඩායමක් විදියට හෝ මොනයම් සංවිධානයක ඉදිරි පැවැත්ම තියෙන්නේ හැමෝටම එක හා සමානව සැලකුවොත් තමයි මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලටත් මේ කාරණාව ඉතාමත්ම වැදගත් වේවි කියලා අපි හිතනවා. ඇත්තටම මුබා අපි මේ හෙට තරඟය ගැන අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ මුබාට? මම ක්‍රීඩකයන්ට සුබ පතනවා. මම දන්නවා ලේසි වාතාවරණයක නෙමෙයි ක්‍රීඩා කරන්න කියලා. මම හිතන්නේ ප්‍රේක්ෂකයෙක් හැටියටත් අපිත් ඒක පොඩ්ඩක් පිළිගන්න ඕනේ. මොකද අමාරු කොවිඩ් තත්ත්වයට උන් පුහුණු වෙන්නේ. කොවිඩ් තත්ත්වයට තමයි උන් ක්‍රීඩා කරන්නේ. ඒ වගේම මේ වගේ කොන්ට්‍රැක්ට් ප්‍රශ්න තියෙන වෙලාවක තමයි ග්‍රවුන්ඩ් එකට බහින්නේ. හැබැයි මම ක්‍රීඩකයන්ට කියන්නේ ඒක අභියෝගයක් හැටියට ගන්න. කවුරු හරි ඊලෙන් අපි විවේචනය කරනවා නම් අපි හොඳ මදි කියලා පිට වෙනුයි පන්දු වෙනුයි දස්කම් පෙන්නලා කියන අපි මෙතන ඉන්න සුදුසුයි. මම සුබපතනවා කණ්ඩායමටයි කුසල් ජනිත්තයි මේ තරඟාවලිය ජයග්‍රහණය කළායි ලංකාවට එන්න කියලා. ඒ ප්‍රාර්ථනාව අපේ හිතවල තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරඟේ ජයග්‍රහණය කළා. ඊළඟ තරඟ දෙකක් ජයග්‍රහණය කරලා කුසල් ජනිත් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහයි විදියට ශ්‍රී ලංකාවට එන්නට ඔවුන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එhmenan බොහොම ස්තුතියි මුබා මේ වැඩසටහන සහ සම්බන්ධ වුණාට. යලිත් දවසක අපි හමු වෙන්න බලාපොරොත්තු වෙන ආදර සමුගන්නවා. එනම් බොහොම ස්තුතියි මුබාරක්. එhmenan අදට අපි සමුගෙන යනවා යලිත් මෙවැනිම වූ වැදගත් වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු වෙන්න.